සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද ඔයගොල්ලෝ එකතු වෙන්නේ පදාර්ථයේ ව්‍යුහය කියන පාඩමේ දෙවැනි කොටසත් එක්ක. ඒකෙදි පාඩමේ මුලින්ම අපි කතා කරනවා පරමාණු ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය කියන සංකල්ප දෙක ගැන. ඊළඟට අපි කතා කරනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කොහොමද කියන එක ගැන. අපි දැන් බලමු පරමාණුක ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා. පරමාණුක ක්‍රමාංකය. නැත්නම් අපි කියනවා ඇටොමික් නම්බර් කියලා. මොකක්ද මේ පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ? පරමාණුක ක්‍රමාංකය කියන සංකල්පය හැඳින්වීම ගත්තොත් පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන. න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන ගණනට තමයි අපි පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ. එතකොට උදාහරණයක් වශයෙන් ගත්තොත් හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ න්‍යෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝන එකක්. ප්‍රෝටෝන එකක් තියෙනවා. හරිද? එතකොට හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ පරමාණු ක්‍රමාංකය වෙන්නේ 1යි. හරි. අපි ගත්තොත් හීලියම් කියන මූලද්‍රව්‍යය ඒකේ න්‍යෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝන 2 ගන්න. හීලියම් මූලද්‍රව්‍යයේ න්‍යෂ්ටියක තියෙනවා හීලියම් මූලද්‍රව්‍යයේ පරමාණුවක න්‍යෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝන 2ක්. එතකොට න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගන්න තමයි පරමාණු ක්‍රමාංකය කියන්නේ. එතකොට හීලියම් වල පරමාණු ක්‍රමාංකය 2යි. ලිතියම් ගමු. ලිතියම් වල තියෙනවා ප්‍රෝටෝන 3ක්. එතකොට ලිතියම් වල පරමාණු ක්‍රමාංකය 3යි. සෝඩියම් වගේ මූලද්‍රව්‍යයක් ගමු. එතකොට සෝඩියම් වල න්‍යෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝන 11ක්. එතකොට සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය 11යි. එතකොට ඔයගොල්ලෝ මෙතනදි තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි යම් මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය නියතයක්. නැත්තම් පරමාණුක ක්‍රමාංකය අදාළ මූලද්‍රව්‍යයට අනන්‍යයි. ඒ කියන්නේ හයිඩ්‍රජන් ලෝකෙ කොහෙ තිබුණත් හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය 1යි. ඒ වගේම තමයි පරමාණු ක්‍රමාංකය 1 වන මූලද්‍රව්‍ය 1යි තියෙන්නේ. පරමාණුක ක්‍රමාංකය 1 වන මූලද්‍රව්‍ය වර්ග 1යි තියෙන්නේ. ඒ හයිඩ්‍රජන් විතරයි. කවදාවත් පරමාණු ක්‍රමාංකය 1 වන වෙනත් මූලද්‍රව්‍ය නැහැ. හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ. ඒකට හීලියම් වල ගත්තොත් හීලියම් වල පරමාණු ක්‍රමාංකය ලෝකෙ කොහෙ තිබුණත් 2යි. ඒ වගේම පරමාණු ක්‍රමාංකය 2 වන වෙනත් මූලද්‍රව්‍ය නැහැ. තියෙන්නේ හීලියම් විතරයි. ඒතොර මතක තියාගන්න යම් මූලද්‍රව්‍යයකට පරමාණුක ක්‍රමාංකය කියන එක අනන්‍යයි. ඒ වගේම පරමාණු ක්‍රමාංකයේ යම් අගයක් ගත්තාම ඒක තියෙන්න පුළුවන් එක මූලද්‍රව්‍යයකට විතරයි. ඒ වගේම පරමාණු ක්‍රමාංකයට අපි දෙනවා සංකේතයක්. කැපිටල් Z. කැපිටල් Z සංකේතය වශයෙන් දෙනවා පරමාණු ක්‍රමාංකයට. ඊළඟට අපි බලමු ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා. ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ යම් පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ගණනේ එකතුවට තමයි අපි ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ. න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගණන්වල එකතු
න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගණන් වල එකතුවට තමයි අපි ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ. ඒතර උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් හයිඩ්‍රජන්ම ගත්තොත් හයිඩ්‍රජන් අපිට අවස්ථා 3කින් දැක ගන්න පුළුවන්. හයිඩ්‍රජන් වල එක අවස්ථාවක් තියෙනවා න්‍යෂ්ටියේ ප්‍රෝටෝන එකක් තියෙනවා නියුට්‍රෝන නැහැ. හරිද? එතකොට ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ මේ අවස්ථාවේදී ප්‍රෝටෝන 1යි නියුට්‍රෝන 1යි. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගණන් වල එකතුව. එතකොට 1.1යි. එතකොට ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ 1යි. හයිඩ්‍රජන් වලම තව අවස්ථාවක් තියෙනවා. ප්‍රෝටෝන ගන්න කොහොමත් 1යිනේ. හයිඩ්‍රජන් වල කොහෙ ගත්තත් පරමාණු ක්‍රමාංකය 1යි. ඒ කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන 1යි. එතකොට නියුට්‍රෝන එකක් තියෙනවා මේ අවස්ථාවේදී. එතකොට ඒකේ ස්කන්ධ ක්‍රමාංකය 2යි. හයිඩ්‍රජන් වලම තව අවස්ථාවක් තියෙනවා ප්‍රෝටෝන 1යි නියුට්‍රෝන 2ක් තියෙනවා. එතකොට ඒකේ ස්කන්ධ ක්‍රමාංකය 3යි. මේ අවස්ථා තුනම ස්වභාවයේ දකින්න ලැබෙනවා. එතකොට මේ අවස්ථා තුනට අපිට පුළුවන් වෙන වෙනම නම් දෙන්න. මේ අවස්ථාවට අපි කියනවා ප්‍රෝටියම් කියලා. මේ අවස්ථාවට කියනවා ඩියුටීරියම් කියලා. මේ අවස්ථාවට අපි කියනවා ට්‍රිටියම් කියලා. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕනේ යම් මූලද්‍රව්‍යයකට පරමාණුක ක්‍රමාංකය කියන එක අනන්‍ය වුණාට ස්කන්ධ ක්‍රමාංකය එකිනෙකට වෙනස් අවස්ථා තියෙන්න පුළුවන්. එතකොට මේ හයිඩ්‍රජන්ම තමයි එකම මූලද්‍රව්‍ය. ප්‍රෝටියම් කියන්නේත් හයිඩ්‍රජන්, ඩියුටීරියම් කියන්නේත් හයිඩ්‍රජන්, ට්‍රිටියම් කියන්නේත් හයිඩ්‍රජන්ම තමයි. ඒ වගේ රසායනික ගුණත් සමානයි. මොකද ඔයගොල්ලෝ දන්නවා ප්‍රෝටෝන ගණනට සමාන ගණනක් තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ න්‍යෂ්ටි මේ පරමාණුවක. ප්‍රෝටෝන ගණනට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් තමයි පරමාණුවක තියෙන්නේ. එතකොට හයිඩ්‍රජන් මේ අවස්ථා තුනේදීම ප්‍රෝටෝන එකක් සහ ඉලෙක්ට්‍රෝන එක බැගින් තමයි මේ පරමාණුවේ තියෙන්නේ. එතකොට මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා රසායනික බන්ධන හදන්න. රසායනික ප්‍රතික්‍රියා හදන්න වැදගත් වෙන්නේ ඉලෙක්ට්‍රෝන. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන රසායනික ප්‍රතික්‍රියාවලට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ඉලෙක්ට්‍රෝන ගණන් සමාන හින්දා මේ අවස්ථා තුනේදීම මේ අවස්ථා තුනේම රසායනික ගුණ සමානයි. ප්‍රෝටියම් වලයි ඩියුටීරියම් වලයි ට්‍රිටියම් වලයි රසායනික ගුණ සමානයි. ඒ වුණාට මේ ගොල්ලන්ගේ මේ නියුට්‍රෝන ගණන් වල තියෙන වෙනස හින්දා මේ වගේ භෞතික ගුණ මොකද වෙන්නේ? භෞතික ගුණ වෙනස්. උදාහරණයක් වශයෙන් ඝනත්වය වගේ භෞතික ගුණ ගත්තොත් මේ වගේ වෙනස්. එතකොට මේ වගේ එකම මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංක වෙනස් අවස්ථාවන්ට නැත්නම් පරමාණුක ක්‍රමාංක සමාන ස්කන්ධ ක්‍රමාංක වෙනස් අවස්ථාවලට අපි කියනවා සමස්ථානික කියලා. සමස්ථානික කියලා. මේක ඉතාමත් වැදගත්. අපි ඉංග්‍රීසියෙන් නම් කියනවා අයිසෝටෝප්ස් කියලා. අයිසෝටෝප්ස්. දැන් ඩියුටීරියම් කියන අයිසෝටෝප් එක නැත්නම් ඩියුටීරියම් කියන හයිඩ්‍රජන් වල සමස්ථානිකය ගත්තොත් අපි ඒකට කියනවා බැර ජලය කියලා. බැර ජලය. බැර ජලය. ඒ වගේ මේ ට්‍රිටියම් කියන සමස්ථානිකය විකිරණශීලී සමස්ථානිකය. මේකෙන් විකිරණ පිට වෙනවා. විකිරණශීලී සමස්ථානිකයක් තමයි ට්‍රිටියම් කියන්නේ. එතකොට විකිරණශීලීතාවය කියන්නේ භෞතික ගුණයක්. එතකොට ඒක ට්‍රිටියම් වලට ඒ ගුණය තියෙනවා අනිත් දෙකට නැහැ. එතකොට රසායනික ගුණ සමානයි මේ වගේ භෞතික ගුණ වෙනස්. එතකොට හයිඩ්‍රජන් වලට විතරක් නෙමෙයි ගොඩක් මූලද්‍රව්‍ය වලට මේ වගේ සමස්ථානික තියෙනවා. දැන් නයිට්‍රජන් වගේ එකක් ගත්තොත් ගොඩක් සමස්ථානික තියෙනවා. ඒකෙන් හැබැයි ස්ථායී සමස්ථානික තියෙන්නේ දෙකක් වගේ. අනිත් සමස්ථානික ස්වභාවය අපිට දැක ගන්න හම්බෙන්නේ නැහැ. අපි ඒවා કૃතිම විද්‍යාගාරය ඇතුලේ නිෂ්පාදනය කරත් තියෙන ඊටමත් මිලිතප්පර ගාණක් වගේ ඊටම කුඩා වෙලාවක් තමයි තියෙන්නේ. ඒවට අග්ගාලා නැති වෙලා යනවා. වෙනත් සමස්ථානික බවට පත් වෙනවා. ස්ථායී සමස්ථානික බවට පත් වෙනවා. ඒ හින්දා හැම මූලද්‍රව්‍යයකටම සමස්ථානික හැම මූලද්‍රව්‍යයකටම වගේ සමස්ථානික තියෙනවා.
අපි ප්‍රධාන වශයෙන් මෙතනදි කතා කරන්නේ හයිඩ්‍රජන් වල සමස්ථානික. ඊළඟට අච්චුපතේ දීලා තියෙනවා ක්ලෝරීන් වල සමස්ථානික. ක්ලෝරීන් වල සමස්ථානික ගත්තොත් දීලා තියෙනවා ක්ලෝරීන් 35 සහ 37. ක්ලෝරීන් වල සමස්ථානික දෙකක් තියෙනවා. ක්ලෝරීන් වල පරමාණු ක්‍රමාංකය 17යි. ක්ලෝරීන් වල තියෙනවා 17 පරමාණු ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය 35 එකක් තියෙනවා. ආයේ ක්ලෝරීන් තියෙනවා 37. මෙහෙම සමස්ථානික දෙකක් තමයි තියෙන්නේ. එතකොට මේකෙන් මොගලන්ට කියලා දෙන්නම් පරමාණු ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය ලියන හැටි. ස්කන්ධ ක්‍රමාංකයට මේ වගේ මේ සංකේතයක් දානවා කැපිටල් A. එතකොට පරමාණු ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය අපිට ලියලා පෙන්වන්න පුළුවන් මේ ආකාරයට. මේක සම්මත ආකාරය. අපිට පුළුවන් ඒ අදාළ මූලද්‍රව්‍යයේ රසායනික සංකේතය ලියන්න. සංකේතය ලියලා වම් පැත්තේ පහලින් ලියන්න පුළුවන් පරමාණු ක්‍රමාංකය. එතකොට ක්ලෝරීන් වල පරමාණු ක්‍රමාංකය 17යි. ඒ හින්දා තමයි වම් පැත්තේ පහලින්ම 17 ලියලා තියෙන්නේ. වම් පැත්තේ උඩින් ලියන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකය. දැන් මේ සමස්ථානිකයේ ස්කන්ධ ක්‍රමාංකය 35යි. ඒ නිසා මම ලියුවා 35 උඩින් වම් පැත්තේ උඩින්. දැන් මේකෙත් එහෙම තමයි. මේ සමස්ථානිකයේ පහලින් මම ලිව්වා පරමාණු ක්‍රමාංකය, වම් පැත්තේ උඩින් ලිව්වා ස්කන්ධ ක්‍රමාංකය. දැන් අපිට පුළුවන් හයිඩ්‍රජන් වලටත් ඒ ආකාරයෙන්ම ලියන්න. හයිඩ්‍රජන් වල ප්‍රෝටියම් කියන සමස්ථානිකය අපිට ලියන්න පුළුවන් පහලින් පරමාණු ක්‍රමාංකය 1යි, ස්කන්ධ ක්‍රමාංකයත් 1යි. ඩියුටීරියම් ලියන්න පුළුවන් පරමාණු ක්‍රමාංකය 1යි, ස්කන්ධ ක්‍රමාංකය 2යි. ට්‍රිටියම් ලියන්න පුළුවන් අපිට පරමාණු ක්‍රමාංකය 1යි, ස්කන්ධ ක්‍රමාංකය 3යි. එතකොට ඒ වගේම දැන් අපිට පරමාණු ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය මේ වගේ ලියලා පෙන්නන විදිහට අපිට පුළුවන් සාධාරණ ආකාරයකට මේක ලියලා පෙන්නන්න. එහෙම ලියන්නේ හිතන්න x කියලා මූලද්‍රව්‍යයක් තියෙනවා කියලා. x කියන මූලද්‍රව්‍යයේ වම් පැත්තේ පහලින් ලියන්නේ පරමාණු ක්‍රමාංකය. ඒ කියන්නේ කැපිටල් Z. වම් පැත්තේ උඩින් ලියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. මේක තමයි අපි ලියන සාධාරණ ආකාරය. මේක බලාගෙන ඔයගලන්ට ඕනම මූලද්‍රව්‍යයක් ඕනම සමස්ථානිකයක් ලියලා පෙන්වන්න පුළුවන්. අපි දැන් බලමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකක්ද කියලා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන ඒ පරමාණුවේ එක් එක් ශක්ති මට්ටම් වල පිහිටලා තියෙන ආකාරය දැක්වීම තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා පරමාණුවක තියෙනවා ශක්ති මට්ටම් K L M N කියලා. K ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකක්, L ශක්ති මට්ටමේ 8ක්, M ශක්ති මට්ටමේ 18ක්, N ශක්ති මට්ටමේ 32ක්. මේ තමයි ඒ ශක්ති මට්ටම් වල තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එතකොට අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේදී කතා කරන්නේ පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ශක්ති මට්ටම් වල කොච්චර ප්‍රමාණ වලින් තියෙනවද කියන එක. එතකොට K ශක්ති මට්ටමේ උපරිම තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකයි. L ශක්ති මට්ටමේ 8යි. M ශක්ති මට්ටමේ 18යි. N ශක්ති මට්ටමේ 32යි. ඒ වුණාට ඉලෙක්ට්‍රෝන ගණන පරමාණුවක ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වෙද්දී ඒ කියන්නේ හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන 1යි. හීලියම් වල 2යි. ලිතියම් වල 3යි. ඔය වගේ ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වීගෙන යද්දී K ශක්ති මට්ටමට ඉස්සෙල්ලා ඉලෙක්ට්‍රෝන 2ක් පිරෙනවා. L ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 8ක් පිරෙනවා. ඊට පස්සේ M ශක්ති මට්ටමට 18ක් වෙනකම් පිරෙන්නේ නැහැ. ඒකට ඉස්සෙල්ලා පිරෙන්නේ 8ක්. ඒ 8 පිරීලා ඊළඟ ඉලෙක්ට්‍රෝන 2ක් පිරෙනවා N ශක්ති මට්ටමට. අපි කතා කරන්නේ සාමාන්‍ය පෙළ මට්ටමේදී
මූලද්‍රව්‍ය 20ක් ගැන ආවර්තිත වගුවේ තියෙන පළවෙනි මූලද්‍රව්‍ය 20 ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට මෙතන ඔයගලන්ට පේනවා 2යි 8යි 10යි 18යි 20යි. එතකොට සාමාන්‍ය පෙළදී ඔයගලන්ට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න හම්බෙන මූලද්‍රව්‍ය 20 ලියන්නේ මේ ආකාරයට. ඒ කියන්නේ ඒව K ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන දෙකක් ලියනවා. ඊට පස්සේ එන ඉලෙක්ට්‍රෝන L ශක්ති මට්ටමේ ලියනවා. M ශක්ති මට්ටමේ 18ක් පිරෙන්න පුළුවන් වුණාට ඒකේ 8යි ලියන්නේ. N ශක්ති මට්ටමේ දෙකක් ලියනවා. එතකොට ඔයගලන්ට මේක තාම පැහැදිලි නැතුව ඇති. මම ඒක මූලද්‍රව්‍යයට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා පෙන්නන්න. හයිඩ්‍රජන් ගත්තොත් එහෙම හයිඩ්‍රජන් දන්නවා ඔයගොල්ලෝ පරමාණු ක්‍රමාංකය 1යි. ඒ කියන්නේ ප්‍රෝටෝන එකක් තියෙනවා. එතකොට හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන තියෙනවා එකක්. උදාසීන නම්. එතකොට මෙහෙමයි අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා පෙන්නන්නේ. මෙතන ගමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට ඒකේ පළවෙනි ශක්ති මට්ටම K ශක්ති මට්ටමට පිරෙනවා ඒ ඉලෙක්ට්‍රෝනේ. එතකොට එක ඉලෙක්ට්‍රෝනයමයි තියෙන්නේ. ඒක පළවෙනි ශක්ති මට්ටමේ තියෙන. අපි මෙහෙම එක ලියලා පෙන්නනවා. ඊළඟට හීලියම් ගන්න. හීලියම් වල පරමාණු ක්‍රමාංකය 2යි. ඒ කියන්නේ උදාසීන පරමාණුක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ තියෙනවා ඒ ඉලෙක්ට්‍රෝන දෙකම. ඊළඟට අපි ගමු ලිතියම්. ලිතියම් වල ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා උදාසීන අවස්ථාවේ. ඊට වඩා උඩින් ලියලා පෙන්නන්න. 3ක් තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ පළවෙනි ශක්ති මට්ටමේ දෙකක් තියෙනවා. යන කමාවක් දාලා දෙවෙනි ශක්ති මට්ටමේ එකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. පළවෙනි ශක්ති මට්ටමට 2යි උපරිම පිරෙන්න පුළුවන්. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 3න් දෙකක් පළවෙනි ශක්ති මට්ටමට පිරෙනවා. ඉතුරු එක තියෙන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ. එතකොට ලිතියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ 2,1. එතකොට ඊළඟ බෙරිලියම් වල ඉලෙක්ට්‍රෝන 4යි. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ දෙකක් තියෙනවා. ඊළඟ ශක්ති මට්ටමේ දෙකක් තියෙනවා. ඊළඟට බෝරෝන් වල 5යි. පළවෙනි ශක්ති මට්ටමේ දෙකක් තියෙනවා. ඉතුරු එකේ 3යි. කාබන් 6යි. දෙකක් තියෙනවා පළවෙනි ශක්ති මට්ටමේ. ඉතුරු හතරම තියෙන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ. නයිට්‍රජන් 7යි. 2යි 5ක් තියෙනවා. ඔක්සිජන් 8යි. දෙකක් තියෙනවා. ඉතුරු 6ම තියෙන දෙවෙනි ශක්ති මට්ටමේ. ෆ්ලුවරින් 9. ඉලෙක්ට්‍රෝන 9ක් තියෙනවා. 2යි 7යි. ඊළඟට තියෙනවා නියෝන්. ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. 2යි දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. ඊළඟට තියෙනවා සෝඩියම්. 11ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන 2යි 8යි. දෙවෙනි ශක්ති මට්ටමේ උපරිම තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 8යි. 2යි 8යි 10යි. තව එකක් තියෙනවා. ඒක තියෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටමේ. ඊළඟට මැග්නීසියම්. මැග්නීසියම් 12යි 2යි 8යි 2යි. ඇලුමිනියම් 13. ඉලෙක්ට්‍රෝන 13ක් තියෙනවා. 2යි 8යි 3යි. සිලිකන් ඊළඟට 14යි 2යි 8යි 4යි. ෆොස්ෆරස් 15යි 2යි 8යි 5යි. සල්ෆර් 16 2යි 8යි 6යි. ඊළඟ ක්ලෝරින් මම මේ පැත්තෙන් ලියන්න. ක්ලෝරින් 17යි. ක්ලෝරින් වල එතකොට ඉලෙක්ට්‍රෝන 17යි. එතකොට ලියලා පෙන්නන්න පුළුවන් 2යි 8යි 10යි. එතකොට 7යි. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. ඊළඟට තියෙනවා ආගන් 18යි 2යි 8යි 8යි. ඒ කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එතකොට මම ඕගලන්ට කිව්වා තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 18ක් තියෙන්න පුළුවන් වුණාට ඉලෙක්ට්‍රෝන පිරීගෙන යද්දී ඉස්සෙල්ලා පිරෙන්නේ 8ක්.
8ක් පිරිලා ඊළඟට 4 වෙනි ශක්ති මට්ටමේ යම් ප්‍රමාණයකට පිරිලා ඊට පස්සේ තමයි ඉතුරු 10 තුන් වෙනි ශක්ති මට්ටමේ පිරෙන්න ගන්න. ඒක උසස් පෙළ විෂය නිර්දේශයේ තියෙන්නේ. සාමාන්‍ය පෙළදී මේ විදිහට තමයි අපි කතා කරන්නේ. 3 වෙනි ශක්ති මට්ටමේ 8ක් පිරෙනවා. ඊළඟට පිරෙන්නේ 4 වෙනි ශක්ති මට්ටමට. එහෙම මතක තියාගන්න. ආගන් ඊළඟට පොටෑසියම් 19. ඉලෙක්ට්‍රෝනත් 19ක් තියෙනවා. 2යි 8යි 3 වෙනි ශක්ති මට්ටමට 8ක් පිරෙනවා. ඊළඟට පිරෙන්නේ 4 වෙනි ශක්ති මට්ටමට 1යි. ඊළඟට කැල්සියම් 20යි. ඉලෙක්ට්‍රෝන 20ක් තියෙනවා. 2යි 8යි 8යි ඊළඟට 2යි. හරි. ඔය තමා සාමාන්‍ය පෙළට තියෙන මූලද්‍රව්‍ය 20 සහ ඒවැ ඉලෙක්ට්‍රෝන වින්‍යාස තියෙන ආකාරය. එතකොට මේ මූලද්‍රව්‍ය අනුපිළිවෙල ඕගලන්ට සාමාන්‍ය පෙළදී මතක තියෙන්න ඕනේ. හයිඩ්‍රජන් වල ඉඳන් කැල්සියම් වෙනකම් මූලද්‍රව්‍ය 20. මම ඒක ආවර්තිතාවකදී මේ පිළිවෙල ගැන ආයෙ කතා කරනවා. දැනට ඔගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඔයගලන්ට සමහර විට දෙන්න පුළුවන් මූලද්‍රව්‍ය නොකිය පරමාණු ක්‍රමාංකයේ 19 වෙන මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලා. එතකොට ඔයගලන්ට කල්පනා වෙන්න ඕන 19න් පළවෙනි දෙක පළවෙනි ශක්ති මට්ටමට පිරෙනවා. ඊළඟ ශක්ති මට්ටමට 8ක් පිරෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන 10යි. තුන්වෙනි ශක්ති මට්ටමට කීයක් පිරෙන්න පුළුවන්? 8ක් පිරෙන්න පුළුවන්. එතකොට 2යි 8යි 18යි 2යි 8යි 10යි 8යි 18යි. එතකොට පරමාණු ක්‍රමාංකයේ 19 වෙන මූලද්‍රව්‍යයේ තව එකක් ඉතුරු ඉලෙක්ට්‍රෝන ඒක පිරෙන්න ඕනේ 4 වෙනි ශක්ති මට්ටමට. එතකොට මූලද්‍රව්‍ය දීලා හන්නත් පුළුවන් නැත්නම් පරමාණු ක්‍රමාංකය වගේ දෙන්න පුළුවන්. ආයේ ඔයගොල්ලන්ට කියන්න පුළුවන් දෙයක් තමයි දෙනවා මෙහෙම. ස්කන්ධ ක්‍රමාංකය දෙනවා 37යි කියලා. හරිද? ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ කැපිටල් A දෙනවා 37යි කියලා. ළඟට ඔයගලන්ට දෙනවා පරමාණු ක්‍රමාංකය Z සමානයි කිය 17යි කියලා දෙනවා. 17යි. එහෙම දුන්නාම ඔයගලෙන් අහනවා පරමාණුවේ තියෙන නියුට්‍රෝන ගණන කොපමණද? එතකොට කොහොමද හොයන්නේ? ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන එකතු කිරීම නියුට්‍රෝන. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන විතරක්. හරිද? එතකොට ප්‍රෝටෝන ගණන අඩු කරාම ස්කන්ධ ක්‍රමාංකයෙන් ඉතුරු වෙන්නේ නියුට්‍රෝන ගණන විතරයි නේද? එතකොට 37 ප්‍රෝටෝන ගණන සමාන වෙනවා 37 අඩු කිරීම 17. හරිද? එතකොට ප්‍රෝටෝන ගණන එනවා 20යි. එතකොට ආයෝගලයන් අහනවා මේ පරමාණුවේ උදාසීන අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලා. එතකොට ඔයගලන්ට මතක් වෙන්න ඕනේ ප්‍රෝටෝන 20ක් තියෙනවනේ ST. ඒතර උදාසීනයි කියන්නේ ඉලෙක්ට්‍රෝනත් කොච්චර තියෙනවද? ඉලෙක්ට්‍රෝනත් 20ක් තියෙනවා. ඒතර ඔයගොල්ලෝ ඉලෙක්ට්‍රෝන 20ක් තියෙන පරමාණුවකට ලිව්වනම් හරි මොකක්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔයගොල්ලෝ තව ඉගෙන ගන්න ඕන දෙයක් තමයි අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා මම ඔයගලන්ට කියන්නම් ධන අයන සහ ඍණ අයන ගැන. ධන අයන කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරපු පරමාණුවක්. ඍණ අයන කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබාගත් පරමාණුවක්. හරිද? දැන් උදාහරණයක් වශයෙන් මම ඔයගලන්ට කියලා දෙන්නම් සෝඩියම්. සෝඩියම් වල ප්‍රෝටෝන තියෙනවා 11ක්. ඉලෙක්ට්‍රෝනක් තියෙනවා 11ක්. ප්‍රෝටීන ධනාරෝපිතයි ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. එතකොට මේ ප්‍රෝටෝන වල ධනාරෝපණ 11ට ඉලෙක්ට්‍රෝන වල ඍණාරෝපණ 11 උදාසීන වෙලා තියෙන. කැපිලා ගිහිල්ලා කියන්නේ එකිනෙක උදාසීන වෙලා තියෙන. එතකොට ආරෝපණය බිඳුවයි. හරිද? හිතන්න සෝඩියම් ඉලෙක්ට්‍රෝන එකක් නිකුත් කරා කියලා. ඉලෙක්ට්‍රෝන එකක් පිට කරලා බන්ධන හදනවා. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝන එකක් පිට කරාම ප්‍රෝටෝන තියෙන 11ක් ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 10යි. එතකොට ධනාරෝපණ 11ට තියෙන ඉලෙක්ට්‍රෝන මේ ඍණාරෝපණ 10යි. එතකොට මේ 11ට 10 උදාසීන වෙලා ධනාරෝපණ එකක් ඉතුරු වෙනවා. එතකොට ධනාරෝපණ එකක් තියෙනවා මේ සෝඩියම් අයනයට. එතකොට ඉලෙක්ට්‍රෝන පිට කරාම මේ සෝඩියම් පරමාණු අයනයක් බවට පත් වෙනවා. මොන අයනයක්ද?
ප්‍රෝටෝන වැඩිපුර තියෙන හින්දා ඒක ධනාරෝපිතයි. ඒ හින්දා අපි කියනවා ධන අයනයක් බවට පත් වෙනවා කියලා. එතකොට හැදෙනවා සෝඩියම් ධන 1 අයනය. සෝඩියම් ධන 1 අයනය. ආයෙ ගන්නකො ඔක්සිජන්. ඔක්සිජන් වල ප්‍රෝටෝන තියෙනවා 8ක්. ඉලෙක්ට්‍රෝන තියෙනවා 8ක්. ඒතර උදාසීන අවස්ථාවේ. ඔක්සිජන් සාමාන්‍යයෙන් බන්ධන හදද්දි කරන්නේ මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. එතකොට ප්‍රෝටෝන තියෙනවා 8ක්. ප්‍රෝටෝන තියෙනවා 8ක්. ඉලෙක්ට්‍රෝන තියෙනවා 10ක්. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩි. ඒ හින්දා මේක හදනවා ඍණ 2 ආරෝපණයක් ඇති වෙනවා මේකට. එතකොට අපි කියනවා මේකෙදි හැදෙනවා O2- O2- කියන අයනය. එතකොට හොඳට මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන පිට කරොත් පිට කරන්නේ ඒ පරමාණුවේ තියෙන අවසාන කවචයෙන්. ඒ කියන්නේ දුරින්ම තියෙන කවචයෙන්. න්‍යෂ්ටියට දුරින්ම තියෙන කවචයෙන් තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. එතකොට සෝඩියම් වල ගත්තොත් එහෙම සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අරන් බලන්න. සෝඩියම් වල පළවෙනි කවච තුනේම ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට සෝඩියම් එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරද්දි පිට කරන්නේ අවසාන කවචයෙන්. ඒ කියන්නේ මේ තුන්වෙනි ශක්ති මට්ටමින් නැත්නම් තුන්වන කවචයෙන් තමයි ඉලෙක්ට්‍රෝනය පිට කරන්නේ. එතකොට සෝඩියම් ධන අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ 2.8යි. හරිද? දැන් ඔක්සිජන් ඍණාරෝපණයක් හදන්නේ ඍණාරෝපණ හදද්දි ඉලෙක්ට්‍රෝන ලබා ගන්නේ අවසාන කවචයට. ඔක්සිජන් වලට එන්නකො මේ තියෙන ඔක්සිජන්. එතකොට ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙන අවසාන කවචයට තමයි එන ඉලෙක්ට්‍රෝන දෙකත් වැටෙන්නේ. එතකොට මේ ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙන අවසාන කවචය මොකක්ද? දෙවෙනි කවචය නැත්නම් දෙවෙනි ශක්ති මට්ටම. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න පුළුවන්ද දෙවෙනි ශක්ති මට්ටමට? පුළුවන්. ඇයි 6යි තියෙන්නේ. තව දෙකක් ගන්න පුළුවන්. එතකොට O2- කියන්නේ 2.8යි. අපි තව උදාහරණයක් කරන් බලමු මැග්නීසියම්. මැග්නීසියම් හදනවා ධන 2 අයනයක්. එතකොට බලන්න මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන 2.8යි 2යි. එතකොට ධන 2 කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා. එතකොට ඉලෙක්ට්‍රෝන පිට කරද්දි පිට කරන්නේ ඉලෙක්ට්‍රෝන තියෙන අවසාන ශක්ති මට්ටමේ. එතකොට බලන්න පළවෙනි ශක්ති මට්ටම් තුනේම නැත්නම් පළවෙනි කවච තුනේම ඉලෙක්ට්‍රෝන තියෙනවා මැග්නීසියම් වල. ඒකේ අන්තිම එකේ දෙකක් තියෙනවා. එතකොට දෙන්නේ මොන ඉලෙක්ට්‍රෝනද? මෙන්න මේ දෙක තමයි ඉවත් කරන්නේ මැග්නීසියම්. එතකොට මැග්නීසියම් ධන 2 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනවා 2.8 කියලා.